අයිබෝන් සුබ දවසක් ඒ වගේම නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට අදත් අපේ සෝදානම් පවතින තත්ත්වයන් එක්ක අප දැනුවත් යුතු කාරණා කිහිපයක් පිළිබඳව අදත් මේ හොරාවකට ආසන්න කාලයේ අවධානය යොමු කරන්නට. ඔබ දන්නවා දැන් ලංකාව පුරාම ඇඳුරු නීතිය ක්‍රියාත්මකයි. ඔබ සියලු දෙනාම නිවසට වී සිටින්නේ. වෙනදාට වඩා අද විශේෂ දවස් වෙනවා. මේ ගෙවී යන සෑම තත්පරයක්ම ඔබ නිවස තුල සිටීම තුලින් රටට ඒ වගේම රටේ සමස්ත ජනතාවට ඔබට සේවය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔබ නිවසේ ඉඳීමම ඒ සඳහා හොඳම උදාහරණයක්, හොඳම සාක්ෂියක් නැතිනම් හොඳම සහායක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ නිවස තුලට වෙලා ඉන්නකොට මේ පවතින තත්ත්වයත් එක්ක සමාජයේ සිදුවන වෙනස සහ සමාජයේ මිනිසුන්ගේ පරතරයේ දුරස් වීමත් එක්ක ඇතිවන තත්ත්වයන් මේ ගැන ටිකක් අපි කතා කළ යුතුයි කියලා විශ්වාසයක් තියෙනවා. මොකද අපි ස්වභාවිකම මිනිසා ටිකක් එකතු වීමට කැමති, අන්‍යෝන්‍ය ඇසුරට ප්‍රිය කරන, සියලු දෙනාම එකට එකතු වෙලා ජීවත් වීමට ආසා කරන, එහෙම සමාජ හැකියාවක් තියෙන සහ එහෙම අවශ්‍යතාවයන් තියෙන ජන කොටසක් නිසා, සමාජයේ සත්වයක් නිසා අපේ ටිකක් මේ තියෙන තත්ත්වයේදී අකමැත්තෙන් හෝ අපගේ ක්‍රියාකාරකම් වෙනස් කළ යුතුයි. එහි තිබෙන වැදගත්කම අපි හොයා බලන්න සෝදානම්. ඒ සඳහා අප ආරාධනා කළා මේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් මේ දිසා බැලීම සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය ඔබේසේකර දිසානායක මහත්මයාට, ඒ වගේම සමාජ විද්‍යා අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය සචින් නිසංසලා මහත්මයාට දෙදෙනා බොහොම ගෞරවයෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඔබේසේකර මහත්මයා දැන් මේ පවතින තත්ත්වයක් එක්ක කතා කරද්දී අපි හැමෝම නිවසට වෙලා ඉන්නේ. නිවසට කොටු වී සිටීමම සමහර වෙලාවට දැන් සෞඛ්‍ය සම්පන්න භාවයට රුකුලක් වුණාට නිවස තුළ යම් ගැටලුකාරී තැන් මතුවලා තියෙනවා. වාර්තා වෙන විදිහට යම් ප්‍රචණ්ඩකාරී හැසිරීම් දක්නට ලැබෙනවා නිවස තුළ සහ නිවසෙන් එළියට ආවට පස්සේ මේකට අනුගත වීමට තියෙන අකමැත්ත නිසා. දැන් මේ දුරස්ත භාවය ගැන කතා කිරීමේදී සුරක්ෂිතම පවුල ගැන තිබෙන සංකල්පයත් එක්ක ඔබේසේකර මහත්මයා සුරක්ෂිතම තැන පවුල නම් මේකට අපි අනුගත විය යුතුයි. ඇයි දැන් වර්තමානයේ සුරක්ෂිතම තැන පවුල කියන සංකල්පයට අපේ ජනතාව කැමැත්තක් නැත්තේ යම් අවස්ථාවලදී? ඇත්තටම මේ සෞම්‍ය අපි මේ සාකච්ඡාව ආරම්භ කරනකොට අපේ සමාජයට මේ අලුත් වචන එහෙම නැත්නම් අලුත් සංකල්ප දෙකක් මේ දවස්වල ප්‍රචලිතව භාවිතා වෙන එකක් තමයි මේ සමාජ දුරස්ථකරණය කියන එක. අනිත් එක තමයි මේ නිරෝධායනය කියන එක. ඇත්තට මේ වචන අපේ සමාජයේ වෙනත් ව්‍යවහාරික යෙදුම් වලින් අතීතේ භාවිතා කරලා තියෙනවා. නමුත් මේ නූතන වචන විදිහට මේ සංකල්ප භාවිතයට මෑත කාලිනව විශාල වශයෙන් අපි යොමු වෙලා තියෙනවා. ඉතින් මේ සංකල්ප දෙකත් එක්ක විශේෂයෙන්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජ දුරස්ථකරණය කියන සංකල්පය ඔස්සේ අද සමාජයේ පුද්ගලයින් උන්ගේ සමාජ සම්බන්ධතා ජාලයෙන් කිසියම් දුරකට හුදකලා කිරීම කියන තත්වයට අපිට යොමු වෙන්න වෙලා අනිවාර්ය වෙලා තියෙන මේ කාරණය. ඉතින් මේ සමාජ දුරස්ථකරණය කියන කාරණයට අදාළව පුද්ගලයා මේ සමාජ සම්බන්ධතා වලින් හුදකලා කිරීම කියන කාරණාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ සඳහන් කරපු ආකාරයට අපිට අද සුරක්ෂිතම තැන පවුල කියන සංකල්පයට එන්න වෙලා තියෙන්නේ. මොකද අද අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකයේම මුහුණ දීලා තියෙන ගෝලීය අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා මේ කොරෝනා වෛරස් වසංගත තත්ත්වය. මේකට මුහුණ දෙන්න තියෙන හොඳම උපාය මාර්ගය බවට දැනට මුළු ලෝකෙම පිළි අරගෙන තියෙනවා මේ දුරස්ථකරණය කියන එක. පුද්ගලයන් ගැටෙන්න තියෙන අවස්ථා ප්‍රමාණය අවම කිරීමට ක්‍රියාමාර්ග ගැනීම. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඇත්තටම ශ්‍රී ලාංකිකයින් විදිහට අපිටත් අද වෙනකොට මේ යම් අපහසුතා මැද වුණත් පවුල කියන ඒකකයට සීමා වෙලා පවුලේ සමීපතමයින් සමග තරමක දිගු කාලයක් වුණත් ඇසුරු කරමින් දෛනික කාලය ගත කරන්නට සිදුවීම කියන එක අනිවාර්ය තත්ත්වයක් වෙලා තිනවා. ඒකේ ප්‍රවණතා තමයි ඇත්තටම අපි සමාජ විද්‍යාත්මකව මෙහිදී අනාවරණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් නිවසට වී සිටීම තුළ මිනිසාගේ පැවැත්මේ යම් වෙනස්කම් දැන් අපි හුරුුණු ක්‍රමයට ටිකක් බාහිරව වෙනස් වෙලා තියෙනවා. අපි බොහොම කාර්ය බහුල තැනක හිටියේ. ඔබ උදේ වැඩට ගිහිල්ලා හවස එනවා වෙන්නට පුළුවන්. නැත්නම් ව්‍යාපාර කටයුත්තකට යනවා වෙන්නට පුළුවන්. මේ කටයුතු වලින් ටිකක් මිදලා තියෙනවා. හැබැයි මේක මේ හොඳ පැත්තට පෙරලා ගැනීමයි වැදගත් වෙන්නේ. සචින් නිසංසලා මහත්මිය මේ අර පවුල කියන සංකල්පය
අපි සියලු දෙනා පවුලේ එකට ඉන්නේ. හැබැයි දැන් පවුලේ අත්‍යවශ්‍යම සමාජිකයෝ ටික විතරයි නිවසේ ඉන්නේ. පාහිරව එන දැන් අලුත් අවුරුද්දට එන කට්ටිය තාම ඇවිල්ලා නැහැ. එන්නට හැකියාවක් නැහැ. එන්න එපා දැම්ම කොහොමදවත් මේ තත්ත්වයේ එක්ක අර පවුලේ ගනුදෙනුව කොයි වගේ වෙන්න ඕනි කියලාද විශ්වාසයක් වේ? ඔව් සෞම්‍ය දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය ගැන බැලුවොත් අපි සමාජ විද්‍යාත්මකව කියනවා යම්කිසි සමාජයක් පැවැත්මට සමාජ ඒකාබද්ධතාවය වැදගත් කියලා. නමුත් අපිට මේ දැන් ලෝකවාසී සියලුම ජනයාට මේ මුහුණ දෙන්න සිදු වෙලා තියෙන කාරණයක් එක්ක සමාජ වෙන්වීම මත තමයි මේ සමාජයේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පවුල තුලට අපිව නෛතික මේ වශයෙන් හෝ සමාජ පාලන මේ වශයෙන් අපිව කොටු කරලා තියෙනවා පවුලට. එතකොට මේ පවුල ඇතුලේ අපේ අන්තර් සම්බන්ධතාවයන් අපි සිදු කරන පිළිවෙල අනුව තමයි අපේ මේ පැවැත්ම කොහොමද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි පුද්ගලිකව ආරක්ෂා වුණොත් තමයි අපේ පවුලේ අනිත් සියලු දෙනාම ආරක්ෂා වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මට මං ගැන වගකීමක් තියෙනවා. මගේ මේ හැමෝම දන්නවා වෛද්‍යවරුන් දැනුවත් කරනවා ආරක්ෂක සේවා අංශවල නිලධාරීන් දැනුවත් කරනවා පුද්ගලික වගවීම අර අපිට පුද්ගලික වගකීම ඇතුව තමයි මේ වසංගතයට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ පවුලත් එක්ක. මොකද අපි එළියට ගිහිල්ලා අපි වගකීම් විරහිතව හැසිරීලා සමාජේ නැවත ගෙදරට ඇවිල්ලා ඒක තව කෙනෙක්ට බෝ වුණොත් අපේ පවුලේ අයව අපිට සුරක්ෂා කරගන්න බැරි වෙනවා. අපි විතරක් නෙමෙයි අපේ පවුල විතරක් නෙමෙයි ඒ වසංගතයට ගොදුරු වෙන්නේ අපේ අහල පහල අසල්වාසීන් වෙන්න පුළුවන්. එතකොට වෛද්‍යවරුන් පවසනවා මේ රෝගී වාහකෙක්ගෙන් 400ක් හෝ 500ක් වැනි පිරිසකට මේක බෝවීමේ ඉඩකඩක් තියෙනවා කියලා. එතකොට පුංචි ගමක් වගේ හරියට. එතකොට මේ පවුලේ ඇතුලේ අපි කොහොමද මේ අන්තර්ක්‍රියාව හරියට සිද්ධ කරන්නේ? පවුලේ ඇතුලේ තියෙන පිරිසිදුකම, පවුලේ ඇතුලේ අපි එකිනෙකා අතර පවත්වන සම්බන්ධතාවයන් සහ අපි එතනින් සමාජයට ගියාම කොහොමද කියන එක පවුලෙන් අපි මුලින්ම සමාජානියෝජනය වෙන්නේ. එතකොට ඒ සංකල්පය මේ වසංගත තත්වයේදී පවුල තුල අපි කොහොමද හැසිරෙන්නේ කියන එක සමාජ විද්‍යාත්මක ඉතාම වැදගත් සංකල්පයක්. දැන් ඔබ සුරක්ෂිත වෙන්නට පුළුවන්. අපි හිතමු එහෙම ඔබ ගැන තියෙන විශ්වාසයත් එක්ක ඔබට ලෙඩක් නැහැ කියලා ඔබට මේ තත්ත්වයට ඔබ උදුරු වෙන්නේ නැහැ කියලා ඔබට විශ්වාසයක් දෙන්න පුළුවන්. නමුත් අපි තියෙන තත්ත්වයත් එක්ක අපි එහෙම කියන්න දන්නේ නැහැ තියෙන රෝගී භාවය නිරෝගී භාවය පිළිබඳව. හැබැයි ඔබ ගෙදරට වෙලා ඉන්නවා නම් ගෙදරට මේ රෝගය යන්නේ නැහැ කොහොමදවත්. ඒක තමයි තියෙන වැදගත්කම. හැබැයි නිවසේ අන්‍යෝන්‍යයන් අතර තිබෙන සුහදත්වය සහ එදිනෙදා ක්‍රියාපටිපාටිය වෙනස් වීම ඔබට කොහොමද බලපාන්නේ? ඔබේ සේකර දිසානායක මහත්මයා ඔය සමාජ විද්‍යාත්මකව කියද්දී අපි හුරු වෙච්ච රටාවක් තියෙනවානේ. උදේ නැගිටලා ළමයි ටික ලෑස්ති කරලා පාසල් යවලා රැකියාවකට යනවා නම් පිටත් වෙලා දැන් මේක වෙනස්. මේ වෙනස් වීම ගෙදර පරිසරයේ කාලය ටිකක් කළමනාකරණය කර ගැනීමේදී ගෙදර ඇත්තොත් එක්ක සමගින් ඉන්න එක බොහොම වැදගත් වෙනවා. Tamanට කරන්නම දෙයක් නැත්නම් මොනවද කරන්න ඕනි කියන ප්‍රශ්නේ එනවා. මොකද්ද අපි ගෙදරට වෙලා කරන්නට ඕනේ මේ? ඇත්තටම සෞම්‍ය මේ දැන් සමාජ විද්‍යාත්මකව අපි මේ සමාජය පිළිබඳව විග්‍රහ කරන විට තේරුම් ගන්න කාරණාවක් තමයි මේ මානව සමාජයේ මූලික ඒකකය තමයි පවුල කියලා කියන්නේ. සමාජයේ නිර්මාණය වීමේ පදනම් ඒකකය වෙන්නේ පවුල. ඉතින් පවුල පදනම් කරගෙන තමයි සමාජයට අවශ්‍ය පුරවැසියෝ බිහි වෙලා සමාජයේ ඒ පුරවැසියන් අතර ගොඩනැගෙන අන්තර් සම්බන්ධතා තුළ එකට ඒකාබද්ධ වෙච්ච ජාලයක් තමයි අපි සමාජය කියලා විග්‍රහ කරන්නේ. ඒතකොට මේ සමාජයේ කියන සම්බන්ධතා ජාලයේ තියෙන කුඩාම ඒකකය විදිහට අපි පවුල කියන ආයතනය ගත්තාම මේ පවුලේ සමීපතම සමාජිකයින් අතර ගොඩනැගෙන සමීප ලිංගතු භාවාත්මක බැඳීම් ශක්තිමත් වෙන්න තමයි සමාජයකට පැවැත්මක් විධිමත් භාවයක් සමාජය ආරක්ෂා කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් දැන් ලෝකයේ සිදු වෙලා තියෙන මේ ශීඝ්‍ර නවීකරණය, කාර්මීකරණය, වාණිජකරණය වගේ ක්‍රියාවලින් නිසා මිනිසුන්ගේ ජන ජීවිතයේ බොහෝ අංශ වේගවත් නවීකරණයකට ලක් වුණා පහුගිය සියවසක කාලය තුල. ඒක හේතු කොටගෙන ගොඩාක් දුරට පුද්ගලයාගේ සමාජ ජීවිතය කාර්යබහුල වෙලා තියෙනවා. වර්තමාන වෙනකොට විශාල කාර්යබහුල ජීවිත ගත කරන මිනිස්සු ලෝකේ හැමතැනම ඉන්නේ. ඒ නිසා දෛනිකව පුද්ගලයාට සපුරා ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ අපේක්ෂාවන් සපුරා ගැනීමට ඉටු කළ යුතු කාර්යභාරයන් විශාල ප්‍රමාණයක් තියෙන එක පුද්ගලයෙකුට. මේක තමයි ඇත්තම කාර්යබහුලතාවය. එහෙම නැත්නම් අපි ඔය සාමාන්‍ය ව්‍යවහාරයේ බිසි කියලා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මේ කාරණේ. ඉතින් මෙවැනි අති දහවනකාරී ගමනක තමයි මිනිස්සු නිරත වෙන්නේ. ලෝකේ හැමතැනම මේ தત્ත්වය පොදුවේ දකින්න තියෙන දෙයක්.
ඉතින් මේ අතිදහවනකාරී ක්‍රියාවලියකට අවතීර්ණ වෙලා ඉන්න මනුෂ්‍යයාට මේ පවුලේ අර අපි කතා කරපු පරමාදර්ශී සම්බන්ධතා උවමනාව තිබුණත් ආරක්ෂා කර ගැනීම පිළිබඳ අභියෝගයකට වර්තමානයේකට අපි මුහුණ දීලා හිටියා. දැන් එහෙම ඒ නිසා උදේ ගෙදරින් යන අඹ සැමියෝ වෙන්න පුළුවන්, දූ දරුවෝ වෙන්න පුළුවන්, ගෙදරින් පිටත් වෙලා ගියාම සමහර විට රැය වෙලා තමයි ආපහු නිවසට එන්නේ. ඒ රාත්‍රී කාලයේ ඇසුරු කිරීම පමණයි පවුලේ සම්බන්ධතාව බවට පත් වෙලා තිබුණේ. අපි සමාජ විද්‍යාත්මකව මේ සමකාලීන පවුල් ක්‍රියාකාරකම් වල පැහැදිලිව දකින දෙයක්. දෙමාපිය දූ දරුවෝ සම්බන්ධතා දුරස් වුණා. අඹ සැමි සම්බන්ධතා දුරස් වුණා. ඥාතීන් ඇසුරු කරන්න තියෙන අවස්ථාව අඩු වුණා. ඒ කියන්නේ සංස්කෘතික සමාජ අවස්ථාවලට පුද්ගලයාට යොමු වෙන්න තිබුණු ඉඩකඩ මේ කාර්යබහුලතාවයත් එක්ක අඩු කරලා තිබුණේ. එහෙම සමාජ ජීවිතයක් තමයි අපි මේ ඊයේ පෙරේද වෙනකම්ම ගත කළේ. දැන් ඒක තමයි මේ වේගවත් පරිවර්තනයකට ලක් කරලා අද මේ ෆැමිලි නැත්තම් පවුල කියන ඒකකයට පුද්ගලයා සීමා කරලා තියෙන්නේ. ඒක තුල විශාල පරිවර්තනයක්. පුද්ගලයන් මෙතෙක් ගත කරපු සංකීර්ණ සමාජ ජීවිතේ කරගෙන ආපු වැඩ ක්‍රියාකාරකම් ඒ සියලු ක්‍රියාකාරීත්වයන් හිටියඩියේ නවත්තලා අද ලෝකෙම නවත්තලා තියෙනවා. අද ලෝකෙම ක්‍රියාවලිය නවත්තලා තියෙන්නේ. මේක ස්වභාව ධර්මයේද කවුද ඒකේ හේතු හොයන එක අපේ කාර්යභාරය නෙවෙයි. ඒක විද්‍යාඥයෝ හොයන්න ඕනේ මේක මුනේ කොහොමද කියන එක. හැබැයි ස්වභාව ධර්මයේ විසින් ලෝකය නවත්තලා තියෙන්නේ අද. ඒ ලෝකය නවතා තැබීම හේතු කොටගෙන ඒක පුද්ගලයාගේ සමාජ ජීවිතයට තීරණාත්මක ලෙස අද වෙනකොට බලපාලා තියෙන. මොකද අර අපි කියපු අති දහවනකාරී ගමන මිනිසුන්ට අකමැත්තෙන් හරි නවත්තන්න වෙලා තියෙනවා. ඒ නැවැත්වීම හරහා පුද්ගලයා ගෙදරට ගෘහස්ත ජීවිතයට සීමා කිරීමේ අවධියකට අපි ඇවිල්ලා තියෙනවා. මේ අලුත් ඒ කියන්නේ මේක සමාජ විද්‍යාවේ අපි කතා කරනවා සමාජයක පැවැත්මට පවුලේ සමීප ලිංගතු බැඳීම් ශක්තිමත් වීම අවශ්‍යයි කියලා. හැබැයි අපි මේ වෙනකොට පුරුදු වෙලා හිටපු ජීවන රටාව තුළ අපි ඒක ප්‍රිය කරන්නේ නැති තත්ත්වයට අද ඇවිල්ලා තිනවා. අපි ඇබ්බැහි වෙලා ඉන්නවා අපි ඊට වඩා වෙනස් ජීවිතයකට. ඒ බාහිර ජීවිතයට නැත්නම් එහෙම නැත්නම් විවෘත සමාජයේ Tamanට අභිමත පරිදි හැසිරීම් අනුගමනය කළා තමන්ගේ අරමුණු කරා යන්න මිනිස්සු යොමු වෙලා හිටියේ. ඒක තමයි දැන් මිනිසුන්ගේ ජීවන යථාර්ථය බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඒක හිටියදී නවත්තලා අද නැවත මිනිහා යොමු කරලා තියෙන පුද්ගලයා ෆැමිලි කියන ඒකකයට. ඒ නිසා මේ පවුලට කොටු කරලා මිනිස්සු තැබීම හරහා පවුලේ සමීපතමින් ඇසුරු කිරීමෙන් තමන්ගේ ජීවිතය ගත කිරීමට තාමත් අපිට නිශ්චිත කාලයක් කියන්න බෑ. කොච්චර කාලයක් මේ ගෙදර අයත් එක්ක ගෙදරට වෙලා කොටු වෙලා ඉන්න වේද කියලා තාම අපිට කියන්න බෑ. ඒ නිසා සෑහෙන කාලයක් අපිට දැන් ගත කරන්න වෙනවා පවුල කියන ආයතනය තුල. මේක මිනිසුන්ට ඇත්තටම අලුත් අත්දැකීමක්. මේ නවීකරණ සමාජ පරිසරය තුල පුද්ගලයා ගෘහස්ත ජීවිතයට සීමා කිරීම කියන කාරණාව තුල බොහෝ පුද්ගලයින්ට පවුලේ සමාජිකයින්ට මේක අලුත් අත්දැකීමක් වෙන තරමට අපි ඇබ්බැහි වෙලා හිටියා අර නවීකරණ සමාජ ජීවිතේට. ඉතින් ඒක තුල තමයි අභියෝගයක් වෙලා තියෙන්නේ. අද පුද්ගලයාට පවුලේ දිගු කාලයක් තමන්ගේ පවුලේ සමීපතමින් ඇසුරු කරමින් කටයුතු කිරීම ඒ ජීවිතය ගත කිරීම පිළිබඳ යම්කිසි අභියෝගයක් තියෙනවා. අපි කොහොමද දැන් ඉන්නේ මේ ගෙදරට වෙලා කොහොමද ඉන්නේ? ගෙදර අයත් එක්ක මෙච්චර කාලයක් එකට ඉන්න පුළුවන්ද? අපිට මේ එළියට යන්න බැරුව කොහොමද අපි ජීවත් වෙන්නේ කියන තැනට පුද්ගලයා අද මුහුණ දීලා තියෙනවා. අපි ලාංකික පුරවැසියොත් අද මුහුණ දීලා තියෙනවා. ඒක තුල මේකට ප්‍රතිචාර දක්වන විවිධ මිනිස්සු විවිධ මට්ටම් වලින් තමන්ගේ අධ්‍යාපන මට්ටම වෙන්න පුළුවන්, වෘත්තීය පසුබිම වෙන්න පුළුවන්, දැනුම වෙන්න පුළුවන්, සමාජ අත්දැකීම් වෙන්න පුළුවන්, ආර්ථික මට්ටම වෙන්න පුළුවන්. ඒ විවිධ තරාතිරම් වල පුද්ගලයින් මේ ගෘහස්ත ජීවිතයට ප්‍රතිචාර දක්වන ආකාරය විවිධ වෙනවා. දැන් පහුගිය දවස්වල වාර්තා වෙච්ච කාරණා අනුව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අඹුසැමි ආරවුල් වගේ දේවල් වල යම් වැඩිවීමක් තියෙනවා කියලා මාධ්‍යවල අපි දැක්ක විග්‍රහ වෙනවා. ඒ එක එකනා මේ අලුත් සමාජ ජීවිතයේ අත්විඳිනකොට තමන්ට ඇති වෙන මානසික ව්‍යාකුලතාවයන්, පීඩනයන්, ආතතීන් මුදාහරින විදිහ. සමහර පවුල්වල අවබෝධයෙන් කටයුතු කරන අය මේක ලොකු වින්දනයක් ලබනවා වෙන්නත් පුළුවන්. මේ පවුලේ ජීවිතය තුළ ගත කිරීම තුළ ලොකු වින්දනයක් ඕන ලබනවා වෙන්න පුළුවන්. ඒ තමන්ට කාලයක් එකට ලෙන්ගතු ඇසුරු කරන්න බැරි වෙච්ච සමීපතමයින් එකට පවුලේ එකතු වෙලා එකට ආහාර පාන අරගෙන එකට විනෝද වෙමින් ගෙදර පරිසරය තුළ විනෝදයෙන් ඉන්න ලැබීම බොහෝ දෙනෙකුට වින්දනයක් වෙන්න පුළුවන්. හැබැයි තවත් පිරිසකට මේක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. තවත් පිරිසකට මේක අභියෝගයක් වෙලා තියෙනවා. තමත් මේක ආතතියක් වෙලා තියෙනවා. ඒකට ඒක විවිධ විදිහට පිට වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ වෙනකොට මේ සමාජයේ වාර්තා වෙන සමහර ප්‍රවණතාවලට මූලික හේතු වෙලා තියෙනවා. නමුත් අපිට අකමැත්තෙන් හරි මේ ගෘහස්ත ජීවිතය කියන එක පවත්වා ගැනීම වර්තමාන වෙනකොට අනිවාර්ය වෙලා තියෙනවා. සචිනි මහත්මිය දැන් අපේ සංස්කෘතික බැඳීම තුළ දීර්ඝ ඉතිහාසයක් තියෙන සහ සංස්කෘතිකම වශයෙන් පෝෂණය වුණු ශ්‍රී ලාංකිකයන්ට අපේ සංස්කෘතික භූමිකාව තුළම අපිට තිබුණ අනන්‍ය වූ ලක්ෂණ ගණනාවක්. අපේ ඔබේසේකර මහත්මයා කියූ විදිහටම ඒ පැවති රටාව වෙනස් වීම තුළ ඇතිවෙච්ච වෙනස තමයි මේකට හේතුව බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි මේ අපේ සංස්කෘතික භූමිකාව තුළ අර
ලෙඩක් දුකක් හැදුනම ටිකක් වෙන් වෙලා ඉන්න. දෙයියන්ගේ ලෙඩ හැදුනහම සතියක් දෙකක් ඈතට වෙලා ඉන්න. අනිත් ගමේ අයට ඒ ගැන දැනුම් දෙන්න අපේ සංවේදන ක්‍රම පාවිච්චි වුණා. සහ අපේ හුදකලා කිරීම අපේ සංස්කෘතික භූමිකාව තුලම තිබුණා. මේ தত্ত্বය මතක් කර ගැනීමත් ඒ தত্ত্বයට ආපහු යන්නට ලැබෙනවා නම් හොඳයි කියන තැනක දැන් සමාජයේ බොහෝ දෙනා කතා කරනවා. අපි ඒක ටිකක් මතු කරලා දෙන්න ඕන මේ වෙලාවේ. ඔව් සෞම්‍ය, අපි මේ සමාජ විද්‍යාව ඇතුළේ ඉගෙන ගන්නවා සංස්කෘතිය කියලා විශේෂ ශාස්ත්‍රයක් ගැන. එතකොට අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපිටත් අනන්‍ය වූ අපිටම උරුම වූ සංස්කෘතියක් තියෙනවා තවමත්. එතකොට මේ අපේ සංස්කෘතිය තුළ, සිංහල සංස්කෘතිය තුළ අපිට තිබුණා යම් යම් ස්ථානවල මේ නිරෝධායනය කියන සංකල්පය. හැබැයි ඒක තිබුණේ සමහර කලට ඔබ අහලා ඇති සමාජයේ අපේ ගමේ මිනිස්සු කියනවා දෙයියන්ගේ ලෙඩ හැදුණා කියලා. කම්බුල් ගාය හැදුණා කියනවා. සරම්ප වැනි අවස්ථා. එහෙම නැත්නම් අපි එක විදිහකට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සමරනකොටත් අපි නොනගතේ කියලා කාලයක් අපි චාරිත්‍රාක් හැටියට ගන්නවා. එතෙන්දිත් අපි ගන්න විරාමයක්. එතකොට අපි එතෙන්දි කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් එහාට තමයි අපි සියලු අපේ අලුත් වැඩ පටන් ගන්නෙ. එතකොට අපේ මේ සංස්කෘතිය ඇතුලේ තවත් උදාහරණයක් විදිහට කියනවා නම් අපේ වැඩිමහල් දියණියක් කොටහලු වුණාට පස්සේ යම්කිසි කාල පරිච්ඡේදයක් සමාජයෙන් අයින් කරලා තියෙනවා. එතකොට අපේ මේ සංස්කෘතිය ඇතුලේ මේ විරාමයක් ගන්න එක ඒක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ඒක සිරිතක් විදිහට අපි භාවිතා කරා වෙන්නත් පුළුවන්. එතකොට අපේ සංස්කෘතිය ඇතුලේ මේ කාරණා තිබුණා. ඉතින් ඒ වගේම මේ කාරණයක් තමයි මං හිතන්නේ මේ කාලේ අපිට මේ ගෙවන්න වෙලා තියෙන්නේ. මං හිතනවා ඒක සෞඛ්‍ය ආරක්ෂිත වීම උදෙසා තමයි මේ නෛතිකමය වශයෙන් හෝ සමාජමය වශයෙන් අපිට ඒක යොදා ගන්න වෙලා තියෙන්නේ. නමුත් ශ්‍රී ලාංකික ජනතාව විදිහට අපි එහෙම හුදකලා වෙච්ච જાතියක් නෙමෙයි. අපි කැමැත්තෙන් හිටිය අපේ අහල පහල මිනිස්සුත් එක්ක අපේ ඥාතීන් එක්ක සමීප සම්බන්ධතා පවත්වන්න. නමුත් අපේ මිනිස්සුන්ට තාම මේක හුරු නෑ මේ හුදකලා වීම කියන සංකල්පය. නමුත් අපේ සංස්කෘතිය ඇතුලේ යම් යම් ස්ථානවලදී අපිට ඒක විඳ ගන්න පුළුවන් වුණා. ඒ විඳ ගැනීමට මං හිතනවා මිනිස්සුන්ට විනය, ශික්ෂණය කියන කාරණා අපේ මේ සංස්කෘතිය තුලේන සාරධර්ම වටිනාකම් අගනාකම් තුල ගැබ් වෙලා තිබුණා. නමුත් මං හිතනවා අපේ ආචාර්යතුමා සඳහන් කරපු විදිහට මේ නවීකරණය, මේ ගෝලීයකරණය, මේ මිනිස්සුන්ගේ කාර්යබහුලත්වයත් සමගම මිනිස්සුන්ගේ මේ තියෙන ඉවසීම, විනය කියන එක ටික කාලයක් ගෙදරකට වෙලා ඉන්න. එහෙම නැත්නම් අපි හිතමු දින වශයෙන් ගත්තොත් දවස් 14ක්, දවස් 21ක් අපේ ওই සංකල්ප සංස්කෘතිය ඇතුලේ තිබුණා. අපේ ඉස්සර අපේ වැඩිමහල් ජනතාව කිව්වා දෙයියන්ගේ ලෙඩක් එහෙම හැදුනාට පස්සේ අඩුම වශයෙන් දින 14ක් එහෙමත් නැත්නම් දින 21ක් අපි නිවසට වෙලා සිටිය යුතුයි කියලා. ඒකට ඉවසීමක් තියෙන්න ඕනේ. ඒකට ගමේ සියලු දෙනාම උදව් කරා. එහෙම නැත්නම් ඒක අපි සංකේතයක් විදියට මේ ගෙදර මේ කෙනා අසනීප වෙලා ඉන්නවා කියලා අපි දැනුම් දුන්නේ ගෙදර ඉස්සරහ කොහොඹත්තක් හරි මොන හරි ඒ වගේ සංකේතාත්මක ක්‍රමයකින්. එතකොට ගමේ මිනිස්සුන්ට ඒක කියා යන්න කතා වෙලා එකතු වෙලා කතා කරන්න ඕනේ සංකල්පයක් උනේ නැහැ. මිනිස්සු ඒක දැක්කහම තේරුම් ගත්තා මේ ගෙදර මෙහෙම සංසිද්ධියක් තියෙනවා කියලා. එතකොට කිසිම කොන් කිරීමකට ලක් කරෙත් නැහැ. නැවත මේ මිනිස්සයා සමාජගත වෙනකොට කොන් කිරීමකට ලක් කරෙත් නැහැ. ඒ වගේම අර පැරණි සමාජය තුල අර ගෙදෙට්ට බඩු මල්ලක් ගිහින් දෙන රෝගී වුණු කෙනෙක් බලන්න යන්න ඈත ඉඳලා බලන්න යන්න ළඟින් ගිහින් තියලා එන්න අපේ මෙහෙම ක්‍රමයේ ඇත්තටම මේ සෞම්‍ය මට ඔය සංස්කෘතිය කියන කාරණය මේ නිරෝධායනයත් එක්ක සම්බන්ධ කරලා කතා කරනකොට දැන් මිනිසුන්ගේ සංස්කෘතික සමාජ හැසිරීම පාලනය කිරීමේ උපක්‍රම දෙකක් කතා කරන සමාජ විද්‍යාව. එකක් තමයි සංස්කෘතික සිරිත් විරිත්. අනිත් එක තමයි නීති. අපි නූතන අවධියට ආවට පස්සේ පුද්ගලයාගේ හැසිරීම සංකීර්ණ වෙනකොට සංස්කෘතික සාර ධර්ම වලට පුද්ගලයාගේ චර්යාව හසුරවන්න බැරි මට්ටමකට එනවා. එතනදී ඊට වඩා එහා ගියපු තර්කානුකූල යාන්ත්‍රණයක් විදිහට මේ නීති හා නිල බල යාන්ත්‍රණය පරිපාලනයට එනවා. දැන් අතීත සමාජවල සමාජ මිනිසුන්ගේ දෛනික සමාජ සංස්කෘතික ජීවන ක්‍රියාකාරකම් මෙහෙයවීමේ ආධිපත්‍යය තිබුණේ සංස්කෘතියට, සිරිත් විරිත් වලට. ඒ සිරිත් විරිත් සංස්කෘතිය තුළ පුද්ගලයාගේ චර්යාව පාලනය කිරීම නිසා විශේෂයෙන්ම ඔය අපේ සාම්ප්‍රදායික සමාජයට ගියාම සාම්ප්‍රදායික සමාජයේ මිනිස්සු තුළ ලොකු බැඳීමක් තිබුණා සිරිත් සම්ප්‍රදායත් එක්ක. ඒ මිනිස්සු ලොකුවට විශ්වාස කළා ඒකට අවනත වුණා. මිනිස්සු ලොකු ගෞරවයක් තිබුණා ඒ සම්ප්‍රදායට, සංස්කෘතියට, සදාචාරයට, සාර ධර්ම පිළිබඳ ලොකු හැඟීමක් තිබුණා. ඒ නිසා මිනිස්සු මේ සංස්කෘතිය සාර ධර්ම විසින් එක අරමුණකට ගැට ගහලා තිබුණා. මේකට ඔය සමාජ විද්‍යාවේ එමිල් දුර්කයිම් කියලා ප්‍රංශ සමාජ විද්‍යාඥයෙක් ඉන්න ඔහු කියන්නේ මේකට සාමූහික විඥානය කියලා. ඒ කියන්නේ සංස්කෘතිය විසින්
සමාජයේ සියලු පුරවැසියන් එක අරමුණකට ඇද බැඳ තබා ගැනීම කියන එක හොඳට තිබුණා. අපේ ගැමි සමාජ සංස්කෘතිය ඔක හොඳට තිබුණා. ඒ නිසා දැන් අතීතයේ ඔය අපි සාමාන්‍ය ජනවහරේ තිබුණ ඔය දෙයියන්ගේ ලෙඩ කියලා හැදෙන සමහර රෝග හැදුනහම අර සංස්කෘතික සාරධර්ම වලින් ශික්ෂණයක් මිනිසුන්ට හදලා තිබුණා. මේ අනිත් අය ගැන මම කල්පනා කරන්න ඕනේ. අනිත් අයට මේක ව්‍යාප්ත නොකිරීම මගේ යුතුයකමක්, වගකීමක්. ඒ නිසා මම පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ මගේ ගමේ ඉන්න සහෝදර අනෙක් අයට මේක ව්‍යාප්ත නොවන විදිහට කෙටි කාලයක් ජීවත් වෙන්න. ඒ නිසා ස්වේච්ඡාවෙන් මේ රෝගය හැදිච්ච ගෙදර සමාජිකයෝ සංනිවේදනය කළා. කොහොමද අත්තක් කඩලා ගේට්ටුවේ හෝ දොර ඉදිරිපස එල්ලලා නිවේදනය කළා. අපේ ගෙදර එන්න එපා. මේකේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔබ ප්‍රවේශම් වෙන්න. මේක තමයි වගවීම කියලා කියන්නේ. ඒ කියන්නේ අර සාමූහික විඥානයේ තුලින් සාම්ප්‍රදායික වැසියන් තුල ඇති කරලා තිබුණු හික්මීම තුල ස්වයං පෙළඹවීමක් ඇති කළා. අපි පරිස්සම් වෙන්න ඕන අනිත් අයට මේ කරදරේ ඇති කරන්න හොඳ නැහැ කියන එක. හැබැයි ඒ සාමූහිකත්වය අද වෙනකොට සමාජයෙන් ගිහිල්ලා දැන් පහුගිය දවස්වල වාර්තා වෙච්ච සිද්ධි බලන්න සෞම්‍ය මිනිස්සු කොයිතරම් ආත්මාර්ථකාමී වෙලාද. ඒ කියන්නේ මිනිස්සු මේ සාමූහික විඥාණයෙන් ගැලවිලා දැන්. පෞද්ගලික අරමුණ තුල ආත්මාර්ථකාමී හැඟීම් තුල තමන්ගේ අභිප්‍රායන් වෙනුවෙන් කෙසේ හෝ උපක්‍රම පාවිච්චි කරලා ජීවත් වෙන්න ඕන කියන තැනට නූතන මිනිසා ඇවිල්ලා තියෙනවා. ඒකයි රජයට මෙච්චර දඟලන්න වෙලා තියෙන නිරෝධායනය කරනවා. දැන් සමහර රෝග දැන් මේ රෝගයේ වැළඳිච්ච සමහර පුද්ගලයෝ දැනගෙනම තමන්ට මේ රෝගය තියෙනවා කියන එක දැනගෙනම සමාජය තුල සැරිසරනවා. ඒ කියන්නේ කිසිම හැඟීමක් නැහැ මං ජීවත් වෙන සමූහයේ අනිත් අයගේ සුරක්ෂිතභාවය අනිත් අයගේ පැවැත්ම ඌන්ට මම නිසා හානියක් වෙයිද කියන කාරණේ පිළිබඳව කිසිම සාමූහික විඥානයක් හැඟීමක් නැති තත්ත්වයට අද පුද්ගලයා පත් වෙලා තියෙනවා. මේකට මූලික හේතුව මේ සංස්කෘතික සාරධර්ම වටිනාකම් පද්ධතියින් පුද්ගලයා දුරස් වීම. ඒක තමයි මූලික හේතුව. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ. ආත්මාර්ථකාමී වෙලා කියලා කියන්නේ හැම වෙලෙම තමන්ගේ අරමුණ කෙසේ හෝ සපුරා ගන්න අනිත් අයට කුමක් වුවත් කමක් නැහැ කියන තැනට මිනිසා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි රජයට ආරක්ෂකාංශවලට බුද්ධ්‍යාංශවලට මේ තරම් වෙහෙසක් ගන්න වෙලා තියෙන්නේ මේ රෝගී වෙච්ච පුද්ගලයෝ හොයාගන්න. අඳුරගෙන ඔවුන් නිරෝධායනය කරන්න. දැන් නිරෝධායනය කිරීම කියන එක මේ ව්‍යවහාරිකව අලුත් වචනයක් වුණාට අපි සරම්ප පැපොල හැදුනහම ගෙදරට කොටු වෙලා හිටපු එකම තමයි මේකම. හැබැයි මිනිසුන්ගේ ආකල්පවල ඒක නෙවෙයි අද තියෙන්නේ. ඒක නෙවෙයි තියෙන්නේ. මිනිස්සු ඒක කොහොම හරි තමන් ඒකෙන් බේරිලා තමන්ගේ වැඩේ කරගන්න ඕන කියන තැනට තමයි මිනිස්සු යොමුලා තියෙන්නේ. මේක ඇත්තටම මේ සමාජ වෙනස් වීමේ ප්‍රතිඵලයක්. දැන් අර ලෙඩ හැදිලා අපහු සමාජගත වෙන්න කලින් නාලා ගිය කට්ටිය දැන් ඒක වෙනස් කරගෙන ඊයේ බඩු ගන්න ගියාම පෙරේද බඩු ගන්න ගියාම පොර කාලා රණ්ඩු සරුවල් කරලා බඩු ටික ගෙදෙට්ට ගෙනියන්න හැදුවා කණිකාට ඉඩක් නොතියාම ඕනෑ තරම් පොදි බැඳගෙන. දැන් මේ තත්ත්වයට හැබැයි අපි කොහොම හරි මේක වෙනස් කරගන්න ඕනේ. අපි දන්නේ මේ තත්ත්වයට අපිට තව දවස් කීයක් මුහුණ දෙන්න වේද? ඇදිරි නීතිය තව දවස් කීයක් පවත්වන්න වේද? අපේ සමාජ රටාව කොයි විදිහට වෙනස් වෙන්න වේද කියලා අපි හැබැයි කොතනින් හරි පටන් ගන්න ඕනේ. ඔබ සර් මහත්මයා අපේ චින්තනය වෙනස් කරගන්න ඕනේ කොහොමද? මම හිතන්නේ මේක තමයි අපිට හොඳම කාලයකට. අපිට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න හොඳ පාඩමක් කියලා දෙන අවධියක්. මම හිතන්නේ මේ වසංගතය නිසා ලෝකෙට එල්ල කරලා තියෙන මේ අභියෝගය තුල අපිට ආපහු සමාජයේ යථාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න තැනට අද මිනිහා යොමු කරලා තියෙනවා. මේක තමයි ඒකට කාලය. අපිට ගෙදර දොර සමාජිකයෙක් ඇසුරු කරනකොට සමාජයේ මේ සිදුවෙන දේවල් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන මේ අභියෝග හරහා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන සමාජ ජීවිතයේ යථාර්ථය කියන්නේ මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම අපි වටහා ගන්න ඕන. ඒ වටහා ගැනීම හරහා අපේ ජීවිතයේ අපේ අරමුණ කියන්නේ මේ යන ගමන නොවේයි කියන තැනට අපි යන්න ඕන. ඒකට හොඳම අවධිය කියලා මම හිතන්නේ මේ අවධිය අපි අපේ දූ දරුවන්ට මේක පුරුදු පුහුණු කරන්න වෙනවා. පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය තුළ මේක නැවත අපිට කල්පනා කරන්න වෙනවා. අපේ විෂය නිර්දේශ වලට මේ දේවල් ඇති කරලා මිනිස්සු සාමූහිකත්වයේ සහජීවනයේ පරාර්ථකාමීත්වයේ කියන තැනට මිනිස්සු යොමු කිරීමේ විශාල වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද ඇති වෙලා තියෙනවා. ඒක අංශ ගණනාවකට පැවරෙන වගකීමක්. ඒකේ මූලික වගකීම ගෙදර දොර වැඩිහිටි දෙමව්පියන්ට පැවරෙනවා. අනිවාර්යයෙන්ම අපි තේරුම් ගන්න අද මිනිස්සුන්ට ජීවිතයේ යථාර්ථය පසක් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. සමාජ ජීවිතයේ ඇත්ත කියන්නේ මොකද? අපි මෙච්චර කල් මවාගත්ත ලෝකවල ජීවත් වෙච්ච අපට අද යථාර්ථයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අද අපි ඔක්කොම අතර තියෙන අසමානකම් ස්තර වෙනස්කම් ඇති නැති පරතරය, ඉගෙනගත්ත නූගත් පරතරය, පන්ති පරතරය, කුල මල ජාති ආගම් ભેද ඒ මොකක්වත් නැහැ. අපි ඔක්කොටම පොදු අභියෝගයක් තියෙන්නේ. ඔක්කොටම එකම ජීවිතයකට අද යන්න වෙලා තියෙන්නේ. මේක තුල තමයි අපිට යථාර්ථය වටහා ගන්න වෙන්නේ. ඒක තුල විශාල සමාජ ප්‍රතිසංස්කරණයක් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට තමයි මම මේක දකින්නේ. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට ඇත්තටම බාල පරම්පරාවට මේ දේවල් ප්‍රගුණ කරන්න පටන් ගන්න වෙනවා. දැන් සංවර්ධිත රටවල් ගැන කතා කරද්දිත්
ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් ගණනාවකම රෝගය පැතිරලා උන්ටත් කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නේ. ඌන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින අපේ වගේ රටවලටත් මේක බලපාලා තියෙනවා. සියලුම රටවල් වලට පොදුවේ බලපාලා තියෙන තත්ත්වයක්. දැන් මේ සංකල්පය තුල අපි පවුල ගැන කතා කරමින් හිටියා සචින මහත්මිය. ගෙදර ඉන්න ගෘහණියට බිරිඳට අම්මට කාන්තාවට වැඩි වගකීමක් පැවරෙනවා මේ දවස්වල. සමාජ ජාල තුළ නිරන්තරයෙන් සඳහන් වුණා සමහර අවස්ථාවලදී උයනවා ඉවරයක් නැහැ කියලා. මේක හැබැයි මේ කාන්තාව අපේ පැරණි සමාජයේදී වැඩි වටිනාකමක් තිබුණා. කාන්තාව ඉටු කරපු කාර්යය ප්‍රධානයි. ගෙදෙට්ට තියෙන බත් ටිකෙන්, දංකුඩ ටිකෙන් හෝ ඉතුරු කරගත්ත හාල් ටිකෙන්, සුණු සහල් ටිකෙන් වේලක් දෙකක් පිරිමැහුවා. මේ ආපහු මේ තත්ත්වයට අපිට යන්න වේවි. අර පිරිමැස්ම කාන්තාවට ප්‍රධාන සාධකයක් වෙනවා. කාන්තා භූමිකාව කොහොමද ඔබත් කාන්තාවක්? ඔව් සෞම්‍ය, මං හිතනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය උඩ දැන් මේ අපි පවුල කියන කුටුම්බයට අපි ඔක්කොම එකතු වෙලා තියෙනවා, ගෙදර සමාජිකයෝ. අපි වැඩි වශයෙන් මේ දවස්වල විශ්වාස කරන තැනැත්තු දෙන්නෙක් ඉන්නවා නම් අපේ පවුල ඇතුලේ අම්මයි තාත්තයි. ඒ අතරිනුත් අපි අම්මට වැඩි වටිනාකමක් දෙනවා. මොකද ඇය තමයි පවුලේ මේ සියලු දේම තාත්තා මොන දේ කරලා බඩු ටික ගෙනත් දැම්මත් ඇය තමයි මේ කාර්යය පවුල තුල ඉඳන් කරන්නේ. එතකොට මේ අපිට දැන් වෙනදා වගේ හිතිච්ච ගමන් කඩේට ගිහිල්ලා අවශ්‍ය බඩු ගන්න පුළුවන් පරිසරයක් නැහැනේ මේ වෙනකොට. එතකොට අපිට වෙලාව ලද සැනින් අපිට පුළුවන් විදිහට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන තමයි නිවසට එන්න තියෙන්නේ. දැන් මම ඊයේ ජනමාධ්‍යෙන් දැක්ක සමහරක් වෙලාවට සෞම්‍ය ප්‍රචණ්ඩකාරී විදිහට මේ මිනිස්සු හැසිරෙනවා වෙළඳ සැල් වලට ගිහිල්ලා. එතකොට මේ වසංගතයක් ගැන කිසිම අල්ප මාත්‍රයකවත් මතකයක්වත් නැති විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට අර අපි කලින් කතා කරා වගේ මේ අධ්‍යාපනය තුලින් ඕනි ස්වයං විනය අධ්‍යාපනයත් එක්කම කියන්නේ අපි අධ්‍යාපනය තුල දැනුම ආකල්ප කුසලතා කියලා අපි ශාස්ත්‍ර තුනක් සම්බන්ධව කතා කරනවා. එතකොට මේ අපි සමාජ විද්‍යාත්මකවත් අපි කියා සිටින්නේ අපි ඉල්ලන්නේ මේ ස්වයං විනය අපි හදා ගන්න ඕනි මුලින්ම පවුලෙන්. එතකොට අම්මා තමයි මේ ගේන ආහාර ටික කොහොමද අර පිරිමහගෙන තමන්ගේ ගෘහයේ ඉන්න දෙන්න හෝ තුන් දෙනා දැන් අපිට කලින් තිබුණ විස්තරිත පවුල් රටාවක්. එතකොට ගොඩක් පිරිසක් අපේ පවුල ඇතුලේ හිටියා. නමුත් මේ වෙනකොට මේ අපි කතා කරපු නවීකරණය, ගෝලීයකරණය, මේ සියලුම කාර්ය බහුලත්වය ඒත් එක්කම අපේ මේ පවුල කියන එක න්‍යෂ්ටික කුඩා පවුලක් විදියට අපි හැදිලා තියෙනවා මේ වෙනකොට. එතකොට මේ කොහොමද ගෘහයේ ඉන්න අයත් එක්ක මේ ටික අපි බෙදා හදාගෙන කන්නේ? මොකද අපිට දැන් මේ වෙලාවේ අහල පහල එක්ක සම්බන්ධකම් පවත්වන්නත් බෑ. හැබැයි අපිට තියෙන දේවල් වලින් අපි අර පිරිමහ ගන්න දැනගන්න ඕනේ. එතකොට මං හිතනවා කාන්තාවට වැඩි වගකීමක් තියෙනවා මේ වෙලාවේ. හැබැයි ලද දෙයින් සතුටු වෙන්නත් ඕනේ. ස්වයං පෝෂිත ආහාර වේලක් ගන්නත් ඕනේ. අපේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අපි ගන්නත් ඕනේ. මොකද එතකොට තමයි අපේ ප්‍රතිශක්තිකරණය නැවත මේ රෝගියත් එක්ක වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මං ගෘහයේ මේ වෙලාවේ රැඳිලා සිටින සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ දේවල් ගැන වැඩිපුර හිතන්න. එතකොට තමයි මේ පවුල ඇතුලේ බිඳිලා තියෙන සම්බන්ධතාවයන් තියෙනවා නම් එහෙම නැත්නම් වගකීම් විරහිත වගේ හැසිරීලා තියෙනවා නම් ඒව නැවත මේ අලුත් අවුරුද්ද අපිට සමරන්න වෙයිද නොවේද කියන අපි තාම දන්නේ නැහැ. නමුත් ඒ අර අලුත් අවුරුද්දේ අපි සමරන මේ සමගිය සමාජ ඒකාබද්ධතාවයේ හැම දෙයක්ම මේ ගෘහණියට නැවත මේ ලැබුණු නිවාඩු විවේකී වේලාවත් එක්ක මේව නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක මම මේ වෙලාවේ කියන්න කැමතියි. ඔව් අපි විරාමයක් ගන්නවා. විරාමයක අනතුරු යලිත් කතා කරමු. අද අපි කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය බේසේකර දිසානායක එකම සමාජ විද්‍යා අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය සචිනි නිසංසලා මහත්මයෙක් සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මේ පවතින තත්ත්වයේ තුල සමාජ විද්‍යාත්මකව අපේ හැසිරීම රටාව අපි මොනවද කරන්න ඕනේ, අපි අනුගමනය කළ යුතු ක්‍රියාපිටිවිඩ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. හොඳයි යලිත් ඔබ ආයුබෝවන් සුබ දවසක්. සමග කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය බේසේකර දිසානායක එකම සමාජ විද්‍යා අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය සචිනි සංසලා මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අද ආයුබෝවන් සුබ දවසක් ඔස්සේ. සචින් මහත්මයා අපි විරාමයක් ගන්නට පෙර ආතුව බේසේකර මහත්මයා සඳහන් කළා අර ගෘහණියගේ තිබෙන වටිනාකම මේ දවස්වල ඇයට තිබෙන වැඩි වටිනාකමක් සහිත භූමිකාව ඇගේ ක්‍රියාකලාපයේ වෙනස පිළිබඳව. දැන් ටිකක් අපි කන බොන දෙවිදිහත් වෙනස් වුණා. කඩේකට ගිහිල්ලාම කෑම කාපු කට්ටියට දැන් කඩේට ගිහිල්ලා කෑම ගන්න කඩ නැහැ. ඒ විතරක් නෙමෙයි උයපු නැති කට්ටියටත් කොහොම හරි උයන්න වෙලා තියෙනවා. ඔබටත් එහෙම අත්දැකීම් ඇති. මේ ලිප ගිනි දැල්වීමත් එක්ක ලිප පත්තු කළේ නැම නැත්නම් ගෙදර දර කොටු ටිකක් හොයලා හරි ලිප පත්තු කරගත්තේ නැත්නම් මේක කරන්න වෙලා තියෙනවා. අපි මේ ආහාර රටාවේ තියෙන වෙනස සහ පැරණි ආහාර රටාව, සංස්කෘතික ආහාර රටාවේ අපේ සුරක්ෂිතතාවය, අපේ නිරෝගී භාවය යලිත් කල්පනා කළ යුතුයි නේද?
ඇත්තටම සෞම්‍ය දැන් මේ අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ සමාජ සංස්කෘතික ජීවිතයට වෙලා තියෙන බලපෑම කියන තේමාව යටතේ අපි කතා කරනකොට මේ මිනිසුන්ගේ විශේෂයෙන් මේ සමාජයේ අර අපි මුලින් පැහැදිලි කරපු පරිවර්තනය ඇතිවෙච්ච සංකීර්ණ පරිවර්තනය වෙනස් වීම කාර්මීකරණය නාගරිකරණය වගේ කාරණා එක්ක මිනිසුන්ගේ ජීවිතය ඇතිවෙච්ච නවීකරණයත් එක්ක මිනිස්සු පුරුදු වෙලා හිටියා බහුතර විශේෂයෙන්ම නාගරික සමාජයේ බහුතරයක් පුරුදු වෙලා හිටියා මේ පහසුවත් එක්ක මේ කෙටි කෑම සහ ෂණික ආහාර සකස් කර ගැනීම හෝ එහෙම නැත්නම් භෝජන ශාලාවලින් නැත්නම් රෙස්ටෝරන්ට් වලින් ආහාර අරගෙන ගෙදර ඇවිල්ලා සියලු දෙනා ඒ ආහාර භුක්ති විඳීමේ ක්‍රමය මේ ජීවන රටාවට අනුරූපව මිනිස්සු හදාගත් ආහාර සංස්කෘතියක් බවට පත් වෙමින් තිබුණා අපි. මම හිතන්නේ මේ ක්ෂේත්‍රයත් විශාල පරිවර්තනයකට ලක් වුණා මේ බලපෑමත් එක්ක. ඒ නිසා අද වෙනකොට උස් පහත් ભેදයකින් තොරව පන්ති ભેදයකින් තොරව ආර්ථික වශයෙන් ඇති නැති සමාජ තලවලින් තොරව හැම කෙනාටම සිද්ධ වෙනවා තමන්ගේ ආහාරය උයා පිහා ගන්න. තමන්ගේ නිවසේ තමන් නැවතිලා ඉන්න තැන නිවසේ කොහේ හරි තැනක අපේ දේශීය ආහාර ද්‍රව්‍ය වලට යොමු වෙලා හාල් ටිකක් ලිපේ තියාගෙන මොනවා හරි එළවලුවක් හදාගෙන තමන් විසින් පිළියෙල කරගත් ආහාරයක් ගෘහස්තව සකස් කරගෙන ආහාරයට ගැනීමේ රටාව මිනිසුන්ට පටන් ගන්න වෙලා තියෙනවා මේ ක්‍රමයත් එක්ක. ඒක ඇත්තටම අපිට නොපෙනෙන මේ වසංගත අභියෝගය නිසා මිනිසුන්ගේ සමාජ ජීවිතය ඇති කරපු පරිවර්තනයක්. ඇත්තටම පරිවර්තනයක්. ඒක අපේ ආහාර සංස්කෘතියේ විශාල වෙනසක් ඇති කරලා තියෙනවා. සමහර ඇතැම් පවුල් තියෙනවා බොහෝ දුරට කලාතුරකින් තමයි ගෙදර කෑම හදන්නේ. කඩින්ම තමයි ආහාර ගන්නෙ. දැන් ඒගොල්ලන්ට කිසිම තැනක නැහැ ආහාර ගන්න. අනිවාර්යයෙන්ම අවශ්‍ය දේවල් ටික ගෙදර ගෙනල්ලා ගෙදර ලිපපත්තු කරලා ආහාර සකස් කර ගැනීම දක්වා අද යොමු කරලා තියෙන එක කිසිම පන්ති ભેදයක් නැහැ. හැමෝටම මේ වැඩේ අනිවාර්ය වෙලා තියෙනවා. ඒකත් එක්ක අර ඉස්සලා මේ අපේ කතිකාචාර්යතුමිය කිව්වා වගේ අපේ දේශීය ආහාර පිළිබඳව හිතන්න වෙලා තිනවා. අර පිරිමැස්ම ගැන හිතන්න වෙලා තිනවා. වත්තපිටිය පරිසරයෙන් හොයාගන්න පුළුවන් දේවල් සකස් කරගෙන ආහාරවලට යොදා ගැනීම පිළිබඳ අවධානය යොමු වෙලා තිනවා. ඒ නිසා අපි එක පැත්තකින් මිනිසුන්ගේ මේ ආහාර පුරුද්ද ආහාර සංස්කෘතියේ විශාල පරිවර්තනයක් වෙනස් කිරීමකට මේක කාලය වෙලා තියෙනවා. නැත්නම් මේ කාලයේ විසින් පරිසරය හදලා තියෙනවා කියන එකත් පැහැදිලිව පේන දෙයක් මේකත් එක්ක. අපේ අම්මටත් රහට යන්න පුළුවන් කියලා සමහර වෙලාවට වෙනදාට වඩා ඔබට දැනෙනවා ඇති දැන්. ඒකම මේ අම්මට වඩා තාත්තා හොඳට උයනවා කියලාත් කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. මොකද ඔබේ ගෙදර තත්ත්වය ඒකට සාක්ෂි සපයාවි. දැන් මේ ස්වභාවික පරිසරය අපි පරිසරත් එක්ක ලෙන්ගතු වීම. ඔබට ඉඩමක් තියෙනවා නම් ඔබට ගෙවත්තක් තියෙනවා නම් මොනවා හෝ වගා කරගත්තේ නැත්නම් හැබැයි දැන් ටිකක් හිතන්නට ඕනි කාලය. ගෙදෙට්ට වෙලා ඉන්නකොට මේකත් මේ අපේ සමාජයට ගැළපෙන කාරණයක් බවට පත් විය යුතුයි. සචින් නිසංසල මහත්මයා අපි ගැන ටිකක් කතා කරමු. මොකද ගෙවත්තක් පවත්වාගෙන නාගරික වෙන්න කෙනෙක්ට හිටවන්නම තැනක් නැත්නම් පෝච්චියක යමක් හිටව ගන්න එක අලුත් තාක්ෂණික ක්‍රම තියෙනවා. වැහි පීල්ලක වගා කරන්න පුළුවන්. සිරස් අතට සහ තිරස් අතට වගා කරන්න පුළුවන්. මේ වගේ කල්පනා තියෙනවා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපි වෙලාව බලලා සචින් මහත්මයා කතා කරමු ඊට පස්සේ. බෙල්වා එක ලංකාවේ එක අපිම එක. හොඳයි මේ තත්ත්වයට අපි කොහොමද යලි ගමන් කරන්න සචින මහත්මයා? පරිසරයේ සත්වයක් බවට අපි වටහා ගන්නේ කොහොමද? ඔව් සෞම්‍ය ගොඩක් වෙලාවට අපි හිතනවා මේ මිනිසා කියන්නේ දියුණු සත්වයෙක්. එතකොට මේ සබාදහම කියන දේත් මිනිසාට අයිති දෙයක් විදිහට. මම හිතන්නේ එතන තමයි අපි වැරද්දගත්ත එකම හොඳ තැනක් එතන. මොකද අපි කොයි වෙලාවෙත් හිතන්න නරකයි අපිට සබහාදහම අයිති කියන එක. අපි සබහාදහමේ යැපෙන්නන්. අපි සබහාදහමේ යටතේ ඉන්න අය. එතකොට අපි හිතනවා නම් කොයි වෙලාවක හරි අපි ඒක පාලනය කරන්න ඕනේ කියන එක සබහාදහම අපි හිතපු නැති වෙලාවක අපිව පාලනය කරන්න ගන්නවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකට තමයි අපිත් මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි මේ සමාජ විද්‍යා විශේෂ ශ්‍රේ විද්‍යාවට මේ ගැටලුව ගැන කතා කරනකොට අපිට හිතෙනවා ඉස්සර අපි ගැමි සමාජයක් තිබුණු රටක් විදිහට සරල සමාජ ක්‍රමයක් තිබුණා. එතකොට අපේ ගෙවත්තේ බොහෝ දේ තිබුණා. අවුමිරිස් ගහක් හරි අපිට වවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එළවලු වර්ග කිහිපයක් අපිට තිබුණා. එතකොට හදිස්සි අවස්ථාවලට අපිට කඩේට දුවන්න ඕනේ නැහැ. මොනවා හරි එදා වේල පිරිමහ ගන්න මොනවා හරි දේවල් අපිට තිබුණා. උදාහරණයක් විදිහට අපි බත් ගහ විදිහට අපි කොස් ගහ සලකනවා. එතකොට මේ වෙලාවේ කොස් ගහක් තියෙනවා නම් සෞම්‍ය හිතන්න කොච්චර වටිනාකමක් තියෙනවද? කොච්චර ගෘහණියට ඒක ආර්ථික වශයෙන් එහෙම නැත්නම් මානසික වශයෙන් කොච්චර සහනයක්ද කියලා. නමුත් අද මේ පර්චස් කිහිපයක ගෙවල් හදාගෙන අපේ
සාමාන්‍යයෙන් මේ බහුභාණ්ඩික පරිභෝජන සමාජයක ඉන්න පුද්ගලික භාවය අගය කරන සමාජයක ඉන්න මිනිස්සු ගොඩාක් උත්සාහ ගන්නවා නිවාස ගොඩක් විශාලව හදන්න. එතකොට අපි මිලදී ගන්න අධිකව මිලදී ගන්න පර්චස් 4-5 හරි තියෙන ගස් විශාල වශයෙන් අපි කපලා දාලා අපි බලන්නේ අපේ නිවස ලොකුවට හදාගන්න. නමුත් මං හිතන්නේ දැන් බොහෝ දෙනාට තේරෙනවා ඇති මේ වෙලාවේ නිවස ලොකුවට හදාගත්තට වැඩක් නැහැ කියන එක. එතකොට දැන් මේ වෙලාවේ කවුරු හරි ගෙවත්තේ වගා කරලා තියෙනවා නම් දැන් ගොඩක් අපේ ලොකු විලාසිතාවක් තිබුණා ගේ දොර අලංකරණය කරගන්න මල් පෝචි භාවිතා කරලා ඒ වගේ නිවස අලංකාර කරගන්න. නමුත් ওই මල් පෝච්චි අපි එළවලු පෝච්චි බවට පත් කරොත් අපිට කොච්චර සහනයක්ද? මේ වෙලාවේ කොච්චර අපිට ඒක විශ්වාසයක් තියෙනවද? අපි ළඟ මේ වගේ දේවල් තියෙනවා අපිට වේලක් පිරිමහා ගන්න පුළුවන් කියන එක. ඉතින් මං හිතන්නේ මේ තත්ත්වයේ යම් තරමක් දුරට බලපාලා නැහැ ග්‍රාමීය ජන ජීවිතයට. තවමත් ඔවුන් මොනවා හරි දෙයක් වත්ත පිටියෙන් හොයාගන්න පුළුවන්. නමුත් අපි නවීන කොළඹ වගේ ප්‍රදේශයක අපිට පුළුවන් ඉඩ කඩන් නැති වුණත් අපි මල් පෝච්චියක එහෙම නැත්නම් ඉටි කවරක එහෙම නැත්නම් ඔබ කිව්ව විදියට වැහි පීල්ලක අපිට හිතුවොත් අපි කිසි දෙයක් කරන්න බැරි જાතියක් නෙමෙයි සෞම්‍ය. ඒක හන්ද මං හිතනවා මේ වෙලාවේ නිවාසවල ඉන්න අය හැමෝම විවේකීව ඉන්නේ. එතකොට සමහරක් කෙනෙක්ට අරමුණක් නැතුව මේ කාලේ ඉන්න වෙන්න පුළුවන්. දැන් කවුරු හරි ඇහුවොත් කියන්න පුළුවන් ආයෝ මේ දවස්වල කරන්න වැඩක් නැහැ කියලා. නමුත් මං හිතන්නේ අපි අරමුණක් හදාගත්තොත් අපිට හිතෙන්න පුළුවන් අපිට පුංචි ඉඩක් තියෙනවා. ඉතින් ඕකට අම්මයි තාත්තයි ගෙදර ඉන්න දරුවොත් එක්කාසු කරගෙන විටින් විට බෙදා හදාගෙන ඕක කාරණේ කරොත් අපිට පුළුවන් මේ දින 14ක් දින 21ක් අපි මාසයක් එකහමාරක් යනකොට අඩුම තරමේ පැල 2-3ක් හරි වගා කරගන්න. මං හිතනවා ඒකම හොඳ ප්‍රවණතාවයක් වෙයි ඉදිරියට. තව අභියෝග අපිට ආවත් අපිට ඒවට ශක්තිමත් විදිහට මූණ දෙන්න පුළුවන් වෙන. වැඩිපුරම ඔබ ගත කරන්නේ ඔබේ ජංගම දුරකථනයත් එක්ක නම් මේ දවස්වල ජංගම දුරකථනයෙන් සිදු කරන සමාජ භාවිතය ගැනත් ඔබේ සේකර මහත්මයා අපි කතා කරන්න ඕනේ. හොඳ නරක දෙකම තියෙනවා. ප්‍රවෘත්ති සත්‍ය සහ අසත්‍ය දෙකම ඔබේ ඇසුරට එනවා, ඔබේ සමීපයට එනවා. ඒ වගේම ඔබේ කාලයත් වැඩිපුරම ජංගම දුරකථනයත් එක්ක ගත කරනවා. ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ජංගම දුරකථනය ආශ්‍රිතව සමාජ ජාල වෙබ් අඩවි සහ නිකුත් සෝෂල් මීඩියා ගැන කතා කරද්දී මේකෙන් තියෙන බලපෑම කොයි වගේද මේ කාලය තුල? මේ අපිට ගෝලීය වශයෙන් එල්ල වෙලා තියෙන මේ වසංගත තත්ත්වයක් එක්ක තියෙන අභියෝගයේ හමුවේ ඇත්තටම සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරීත්වය අපි සමාජ විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් අපි මූලික වශයෙන් මේ දුරස්ථකරණය කියන සංකල්පය සමාජ දුරස්ථකරණය කියන සංකල්පය හරහා ෆිසිකලි කියන්නේ භෞතික වශයෙන් මිනිසුන්ට සම්බන්ධතාව පවත්වන්න තියෙන පරාසය පටු කරලා තියෙන්නේ අපේ. ඒ නිසා මිනිසුන්ට මුණ ගැහිලා සම්බන්ධතාව පැවැත්වීමට තිබුණු ඉඩකඩ පුළුවන් තරම් සීමා කරලා තියෙන්නේ ගෙදර සමීපතමයින්ගේ සීමාව දක්වා ගෙනල්ලා තියෙන්නේ. ඒක මට්ටම් කීපයකින් අපි සීමා කරලා තිනවා. ගෙදර ඊළඟ ගෙදරත් එක්ක ගනුදෙනු කරන්න බෑ. දිස්ත්‍රික්කයේ ඊළඟ දිස්ත්‍රික්කයට යන්න බෑ. දිස්ත්‍රික්ක මායිම් වලින් පනින්න බෑ. දැන් අද නීතිය වෙලාවේ ඒක සීමා කරලා තිනවා. රටවල් වහලා තිනවා. එයාපෝට් වහලා, වරායවල් වහලා ගනුදෙනු කරන්න බෑ. කලාප වශයෙන් අපි වෙන් කරගෙන දැන් පරිස්සම් වෙන්න හදනවා. මේ දුරස්ථකරණයත් එක්ක අර භෞතික වශයෙන් අපි ගොඩනගා ගත යුතු හා පවත්වාගෙන ආපු සම්බන්ධතා සියල්ල අත්හිටවල තියෙන මේ වෙනකොට ඒකත් එක්ක මේ දින කීපය තුළ විශාල වශයෙන් පුද්ගලයන් අර ගෘහස්ත ජීවිතයේ කාර්යබහුලතාවයෙන් මිදලා ගෙදර වාඩි වෙලා ගෙදර සමාජිකයොත් එක්ක එකට ඉන්නකොට තමන්ගේ කාලය ගත කිරීමේ මාධ්‍ය බවට පත් කරගෙන තියෙන බහුතරයක් සමාජ මාධ්‍ය. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා ඩිජිටල් සම්බන්ධතා වලට මිනිසුන්ගේ යොමු වීමේ වැඩිවීමක් ඇත්තටම මේ පහුගිය දිනවල තියෙනවා. මොකද භෞතික වශයෙන් කරන්න බැරි සම්බන්ධතා සෝෂල් මීඩියා හරහා සමාජ මාධ්‍ය ජාල හරහා සම්බන්ධ වෙලා මුළු ලෝකයේත් එක්කම ගනුදෙනු කිරීමේ මාදිලිය බවට මේක පත් කරගෙන තියෙනවා. ඒකේ හොඳ සහ නරක අර ඔබ කියපු විදිහට දෙකම තියෙනවා. ඇතැම් විට තොරතුරු දැනගැනීමේ හැකියාවට තියෙන පහසුව වගේම විශේෂයෙන්ම අර නියාමනයක් නැතුව ප්‍රවෘත්ති පළ කිරීම වගේ කාරණා තුල යම් ආකාරයකට අපි මේ ගෙන යන වැඩසටහන් වලට යම් අහිතකර බලපෑමකුත් මේක තුල තියෙනවා. ඒක නැත්තේ නෑ. කොහොම නමුත් මේ ඩිජිටල් සම්බන්ධතා හරහා අර පවුලේ කොටු වෙලා ඉන්න පුද්ගලයන්ගේ මානසික වශයෙන් ඇති වෙලා තියෙන වෙනස් වීම ආතතීන් හෝ Tamanට මේක දරා ගැනීමේ නොහැකියාව යම් තරමකට කළමනාකරණය කරගන්න පුද්ගලයාට සමාජ මාධ්‍ය හරහා යම් කාර්යභාරයකුත් වෙනවා. ඒක මේ එක්තරා දුරකට හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. හැබැයි වෙන දෙයකට යොමු වෙන්න තිබුණු ඉඩකඩ මේ නිසා යම් ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. ඒක
හොඳ නරක දෙකම තියෙනවා. සමාජ මාධ්‍ය භාවිතයේ මේ දවස්වල තියෙන මේ කාරණා එක්ක හොඳ. හැබැයි ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන සෞම්‍ය මේ විශාල ප්‍රවණතාවයක් සමාජ මාධ්‍ය තුල අරගෙන යනවා බහුතරයක් ග්‍රාහකයි මේ කියන්නේ මේ භාවිතා කරන්නන් ලොකු මතවාදයක් හදලා තියෙනවා. අපි අපේ රට ආරක්ෂා කරගන්න නම් අපි වගකීම බාර ගන්න ඕන, අපි වග වෙන්න ඕන, අපි පුළුවන් තරම් ශික්ෂණීය විනය හදාගන්න කියන කාරණය විශාල ප්‍රමාණයක් මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල අරන් යනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද ඒක වෙනත් මාධ්‍යයන්ට වඩා කරන්න පුළුවන් මාධ්‍යයක් බවට පත් වෙලා තිනවා සමාජ මාධ්‍ය. වැඩි බලපෑමක් කරන පුද්ගලයාට අපි විසින් රැකුනේ නැත්නම් විනාශ වෙනවයි කියන කාරණේ තහවුරු කරන්න විශාල කාර්යභාරයක් සමාජ මාධ්‍ය හරහා සිද්ධ වෙනවයි කියන එක පැහැදිලිව මේ දිනවල සමාජ මාධ්‍ය පරීක්ෂා කරනකොට දකින්න පුළුවන් ප්‍රවණතාවයක්. ලෝකයේ අනිකුත් රටවලට වඩා කොහොමටත් අපි ටිකක් වෙනස්. දුකටපත් වුණාම කරදරයකටපත් වුණාම අනිකා පිළිබඳ අපේ උනන්දු වෙනවා. දැන් මේ දවස්වල සමාජයේ හවුහරණක් නැති බොහෝ පිරිසක් ඉන්නට පුළුවන්. යාචකයන් පිළිබඳව අපි කතා කළා. ඒ වස සුනකින් අයල යන මේ අය ගැනත් හොයලා බලන්න අපේ සමාජයේ බොහෝ දෙනා උනන්දු වෙනවා. මේ තිබෙන සහයෝගයේ බැඳීම කොයි විදිහටද පේන්නේ? ඔව් සෞම්‍ය අර අපි සංස්කෘතික සාරධර්මත් එක්ක ජීවත් වෙච්ච ජාතියක් විදිහට අපි තවමත් හිතනවා අපි අනිකා ගැන කොහොමද කටයුතු කරන්න ඕනි කියලා. ඉතින් මං හිතන්නේ මේ අන්තර්ජාලය පරීක්ෂා කරනකොට ජාත්‍යන්තර ගැටලුවක් බවට මේ වෙලාවේ පත් වෙලා තියෙන විටත් අපි කිසිම රටක දැක්කේ නැති විදිහට අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා බොහෝමයක් තියෙනවා. මේ අපි අර සමාජ විද්‍යාවේ කතා කරන ප්‍රකට කෘත්‍ය සහ නිලීන කෘත්‍ය කියලා ශාස්ත්‍රයක් ගැන. එතකොට ඒකේ අපිට දකින්න පුළුවන් මේ නිලීන විදිහට මේ අනිකාට උදව් උපකාර කරනවා. හැබැයි ඒගොල්ලන්ට කාගෙන්වත් ගිහිල්ලා උදව් ගන්න බැරි පිරිසකට තමයි මේ තරුණ ප්‍රජාව සහ වගකිය යුතු අය සමහරක් පොලිස් නිලධාරීන් සමහරක් ආරක්ෂක අංශය එකතු වෙලා අපිට වීදිවල ඉන්න මේ සුනකයන්ට එහෙම නැත්නම් වීදිවල කිසිම සරණක් නැතුව ඉන්න යාචකයන්ට ගිහිල්ලා ඔවුන්ගේ ආහාර වේල් ලබා දෙනවා. තව පිරිස් ගැන හිතන ආකාරයක් අපිට මේ ප්‍රශ්නෙත් එක්ක දකින්න පුළුවන්. මං හිතනවා අපි කිසිම රටක එහෙම ප්‍රවණතාවයක් දැක්කේ නෑ. එතකොට ඒ වගේ දේවල් හිතෙනවා කියන්නෙම අපේ මිනිසුන්ගේ තාමත් සංවේදී හදවත් තියෙනවා කියන එක. ඉතින් මං හිතනවා ඒ තියෙන අය තවත් වැඩි දියුණුව කරගන්න ඕනේ මේ අවස්ථාවේ. එහෙම නැති කොට්ටාසයක් ඉන්නවා නම් මේ ප්‍රශ්නෙත් එක්ක මං හිතනවා ඔවුනුත් නිවැරදි විය යුතුයි කියලා. ඔබසේකර මහතා ඉතාම කෙටියෙන් අපිට විනාඩියක් වගේ කාලයක් තියෙන්නේ. ලෝකයේ අනිකුත් රටවල් වලට වඩා අපේ තියෙන වෙනසත් එක්ක අපි බලෙන් නිරෝධායනය කරන්නේ. සමහර රටවල් ඉන්ෂුරන්ස් එක රක්ෂණයක් නැත්නම් එන්නවත් එපා කියන තැනකටපත් වෙලා තියෙනවා වර්තමානයේ. මේ තත්ත්වයේ තිබෙන විශේෂත්වය. ඇත්තටම මේ සෞම්‍ය මේ අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මේ සමාජ සුබසාධන ප්‍රතිපත්ති වලට මුල් තැන දීපු පාලන තන්ත්‍රයක්. අපි නිදහස ලැබපු දා ඉඳලම මේ සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්ති වලට මුල් තැනක් දීපු රටක් අපේ රට. ඒක තමයි අතරම ඔබ ඔය සඳහන් කරපු වෙනසට මූලික හේතුව වෙලා තියෙන්නේ. දැන් අපි ගොඩාක් මාධ්‍ය තුල දැක්කා ගොඩාක් රටවල දියුණුවයි සම්මත බොහෝ රටවල මේ රෝගයට ගොදුරු වෙච්ච රෝගීන් සහ ඒ ජනතාවට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියේදී ඒ රටවල් වල වගකීම නැත්නම් ඒ ඔවුන්ට තියෙන වගකීම බොහෝ දුරට කියන්නේ මගහැරිලා තියෙන්නේ. මොකද මම දැක්කා ඇමරිකාවේ පවා මේ වෙනකොට වෛද්‍ය රක්ෂණයක් නැත්නම් රෝහලට එන්න එපා කියන තත්ත්වයට අද වෙනකොට පත් වෙලා තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් තිබියදී දැන් අපේ රටේ තියෙන මූලික වෙනස තමයි රජයේ වෛද්‍යවරු ආරක්ෂක අංශ සියලු දෙනා රෝගීන් හොයාගන්න උත්සාහ කරනවා ප්‍රතිකාර කරන්න. ස්පිරිතාල වලට ගෙනහිල්ලා රෝහල් වලට ගෙනහිල්ලා මේ අයට ප්‍රතිකාර කරලා සනීප කරගන්න විශාල ව්‍යායාමයක් මේ දිනවල ආරක්ෂක අංශ හමුදාවේ අය විශාල මහන්සියක් ගන්නවා. ඉතින් ඇත්තටම මේකට හේතුව තමයි අපේ චින්තනයට කාවැදිලා තිනවා. අපි ජනතාව ආරක්ෂා කරගත යුතුයි, ජනතාව වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි, රජය ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් කළ යුතුයි කියන තැන තියෙනවා. ඒකට මූලික හේතුව තමයි අපේ තියෙන මේ සුබසාධන රාජ්‍ය වැඩසටහන. ඒ ප්‍රතිපත්ති තමයි මේකට මුල් වෙලා තියෙන්නේ. ඒක තමයි මූලික හේතුව වෙලා තියෙන්නේ. හොඳයි. අපි ස්තුතිවන්ත වෙනවා අද ඔබ දෙදෙනාට අපගේ පැමිණීම පිළිබඳව මේ ස්ථානයේ කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය ඔබේසේකර දිසානායක වගේම සමාජ විද්‍යා අධ්‍යනාංශයේ සහකාර කතික ආචාර්ය සචිනි නිසංසලා මහත්මිය දෙදෙනාට බොහොම ස්තුතියි. අපි යලිත් මුණ ගැහෙනවා. ආයිබෝන් සුබ දවසක් සමග හෙට දවසේදී ඔබට සුබ දවසක්. නිරෝගී දවසක්.